සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ උතුම් නමස්කාරය වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2565ක් ඉක්ම ගිහිල්ලා තව නොබෝ දිනකින් නව බුද්ධ වර්ෂයක් ආරම්භ වෙනවා. ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වෙනි අසිරිමත් වෙසක් මංගල්‍ය තමයි අපිට තව ටික දවසකින් උදා වෙන්නේ. පින්වත්නි මීට වසර 2600 ගණනකට විතර කලින් මේ මනුස්ස ලෝකේ මානව වංශ කතාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූලෙක් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ අච්චරිය මනුස්සෝ ආශ්චර්යවත් මනුස්ස රත්නය අදුතියෝ අසහායෝ අප්පටිමෝ අප්පටි පුද්ගලෝ. උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාව ඉක්මවා ගිය අද්විතීය මනුස්ස රත්නයක්. උන්වහන්සේ අසහායයි. අසහායයි කියන්නේ මේ කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. අසමෝ අසම සමෝ මේ ලෝකේ අසම වූවන්ට පමණක් සමාන වන උදාර මනුස්ස රත්නය. ඒ තමයි මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනිව ලෝ පහළ වී වදාළ අපගේ පරමෝත්තම ශාස්ත්‍රූන් වහන්සේ වන භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අපි දැන් මේ දවස්වල ඔබට කවදාකවත් නිතර අහන්න ලැබෙන්නේ නැති උතුම් ධර්ම කතා භාග තමයි අපි මේ දින කීපේ පුරාවටම යෙදෙන්නේ. ඒ තමයි අසිරිමත් සම්බුද්ධත්වයේ ගැන. පින්වත්නි මේ සම්බුද්ධත්වයේ කියලා කියන්නේ මේ ලෝකේ උදාර ගුණධර්ම වලින්ම නිර්මිත එකක්. ඒ වගේම උත්තරීතර මනුස්සත්වයේ මුදුනටම පැමිණීමක්. ඒ සම්බුද්ධත්වය කියලා කියන්නේ ගුණධර්මයන්ගෙන්ම නිපන් එකක්. ඒ වගේම ගුණධර්ම වලම ප්‍රතිමූර්තියක්. අපගේ බුදුරජාණන් වහන්සේට
මේ සම්බුද්ධත්වයේ පිළිබඳ අදහස උන්වහන්සේගේ හිතේ ජනිත වුණේ මීට අසංකේය කල්ප 20කට කලින්. ඔබ දන්නවා එදා අම්මෙකුයි පුතෙකුයි නැව් නැගලා වෙළඳාමේ ගිය වෙලාවේ නැව මුහුදුබත් වෙලා අම්මයි පුතයි පිරිසයි ඔක්කොම මුහුදට වැටුණු වෙලාවේ වීරෝදාර පුතෙක් තමන්ගේ මව් කරටගෙන එක දිගට දිවි පරදුවට තබා දින 7ක් මහ මුහුදේ අසාමාන්‍ය පුරුෂ වීරියකින් මව් බේරා ගැනීම පිණිස පුදුමාකාර සටනක යෙදුණා. ආන් එදා තමයි උන්වහන්සේගේ හිතේ මේ සම්බුද්ධත්වයේ පිළිබඳ අදහස ඇති වුණේ. ඒ අදහස උන්වහන්සේගේ හිතේ රෝපණය කළේ බ්‍රහ්ම ලෝකේ හිටපු බ්‍රහ්ම රාජේ. එදා උන්වහන්සේගේ හිතේ අදහසක් ඇති වුණා බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරි. මම සම්බුදු බවට පත් වෙලා මේ ලෝක සත්‍යයටත් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරනවා. මුත්තෝහං මෝචේ පරි මම මේ භයානක සංසාර ගමනෙන් එතර වෙලා ලෝක සත්‍යවත් මං කවදා හරි එතර කරනවා. මම මේ සියලු දුකෙන් නිදහස් වෙලා මුත්තෝහම් මෝචේ පරි කියලා කියේ මම මේ සියලු දුකෙන් නිදහස් වෙලා සියලු ලෝක සත්‍යවත් නිදහස් කරනවා. තින්නෝහං තාරයිස්සාමි මම මේ භයානක සසර කතරින් එතර වෙලා මේ ලෝක සත්‍යවත් මේ භයානක සසර කතරින් එතර කරවන්න ඕන. මක් නිසාද? සංසාර රෝගා මහ බය. මේ සංසාර රෝගේ සසර සැඩපහර මහා භයානක එකක්. උන්වහන්සේගේ හදවතේ මේ උදාර සංකල්පය පහළුනේ 20 අසංකේයයකට කලින් කල්ප. එදා ඉඳලා තමයි උන්වහන්සේගේ මේ අසාමාන්‍ය ගමන පටන් ගත්තේ. මම ඔබට කිව්වා මේ සම්බුද්ධත්වය කියලා කියන්නේ සම්පූර්ණම ගුණ ධර්මයන්ගෙන්ම නිපන් එකක්. ගුණ ධර්ම වලම ප්‍රතිමූර්තියක්. ඒ වගේම ගුණ ධර්මයෙන්ම හටගත් එකක්. ඉතින් පින්වත්නි මේ වැඩසටහන් මහලාවේ උන්වහන්සේ ඒ සම්බුද්ධත්වයේ කරා උන්වහන්සේ මෙහෙවපු අසාමාන්‍ය ගුණ සමුදාය ගැන අපි කතා බස් කරනවා. අද දවසේ අපි කතා බස් කරන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම පිණිස එදා දීපංකර පාද මූලයේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ සාරාසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස බුදුකුරු දහම් පුරද්දී උන්වහන්සේ සීලය පුරපු ආකාරය ගැනයි. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මේ ලෝකේටම ධර්මයේ බෙදා දෙනු කැමති පින්වත් පිරිසක් අද දවසේ දායකත්වයේ සලසනවා. ඉතින් ඒ පිරිස අද සතුටු වෙන්න මේ උතුම් ධර්මයේ අහලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය උපද ගන්නවා. ඒ වගේ මේ ධර්මයේ අහලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උන්වහන්සේගේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදය උපද ගන්නවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ උන්වහන්සේගේ ධර්මයේ පුරුදු කිරීම පිණිස ඒ ධර්මයේ අපි පිළිසරණ ලබන්න ඕන කියලා සිත පිහිටවනවා. ඒ සෑම එකක්ම අද මේ ධර්ම දානේ ලබා දෙන පින්වත් පිරිසට මං හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පාරමිතාවක් බවට පත් වේ. පින්වත්නි අපගේ මහා බෝසතාණන් වහන්සේ මම කිව්වනේ 20 අසංකේය කල්පලක්ෂයකට කලින් උන්වහන්සේගේ හිතේ සම්බුද්ධත්වයේ පිණිස මුල්ම බීජය උන්වහන්සේගේ හිතේ හටගත්තා. ඊට පස්සේ අසංකේය කල්ප 16කට පස්සේ තමයි
උන්වහන්සේ එදා දීපංකර සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ උන්වහන්සේ නියත විවරණ ලැබුවේ. ඔබ දන්නවනේ කතාව. දීපංකර බුදුරජාණන් වහන්සේ රම්ම කියන නුවරට වඩිද්දී එදා ඒ නුවර මිනිස්සු උන්වහන්සේ වෙනුවෙන් මාර්ගය අලංකාර කළා. අපමහා බෝසතාණන් වහන්සේ ඒ කාලේ මහානුභාව සම්පන්න 이르දිමත් තාපසී. ඒ උන්වහන්සේ අහසින් ගමන් කරද්දී මිනිස්සු බොහොම වෙහෙස මහන්සි වෙලා මේ මාර්ගය අලංකාර කරනවා දැකලා පහළට බැහැලා මිනිසුත් එක්ක කතා බස් කළා. පින්වත්නි, අද මේ කවර ආශ්චර්යයක්ද ඔබලා වෙහෙස මහන්සි වෙලා මේ මාර්ගය අලංකාර කරනවා, තොරම් බදිනවා, මල් අතුරනවා, මාර්ගය පිළිසකර කරනවා, පාවඩෙලනවා, මොකද්ද මේ ආශ්චර්යය කියලා. ඊට පස්සේ මිනිස්සු උත්තර දුන්නා. මහා තාපසින් වහන්සේ මේ ලෝකේ අද්විතීය මනුස්ස රත්නයක්. මේ තුන් ලෝකෙම එළිය කරන ඇස. ඒ වගේම මේ තුන් ලෝකයටම පිහිට සදන උත්තරීතර මනුස්ස රත්නයද අපේ නගරයට වඩිනවා. ඉතින් සතුටටපත් වෙලා අනේ පින්වත්නි, එහෙනම් මටත් මාර්ගයේ පිළිසකර කරන්න තැනක් දෙන්න කියලා. ඉතින් මිනිස්සු කල්පනා කළා තාපසින් වහන්සේ මහා 이르දිමත්, මහානුභාව සම්පන්නයි. සැනකින් ඕන දෙයක් උන්වහන්සේට 이르දීන් කරන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට ලස්සන කරගන්න බැරි, මිනිස්සුන්ට හදන්න බැරි, මිනිස්සුන්ට ගොඩ කරගන්න බැරි මඩවලින් පිරිච්ච ප්‍රදේශයක් තමයි සුමේද තාපසින් වහන්සේට ලබා දුන්නේ. එදා උන්වහන්සේ කල්පනා කළා මගේ 이르දි බලයෙන් මට සැනකින් මේ මාර්ගය සකස් කරන්න පුළුවන්. හැබැයි මං මේ සම්බුදුරජාණන් වහන්සේ උසා 이르දියෙන් යමක් කරනවා නම් මේක මං කරන නියම පූජාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හොඳට දහඩිය මුගුරු වගුරුලා මගේම කය විහිසෝලා මං කාය පූජාවක් උන්වහන්සේ වෙනුවෙන් කරනවා කියලා ඒ සුමේ තාපසුණා විහිස මහන්සි වෙලා මාර්ගයේ පිළිසකර කරද්දී තුන්ලොවක් සනහා වඩන බුදුරජාණන් වහන්සේ ඈත වඩිනවා. මාර්ගයේ පිළිසකර කරලා ඉවර කරන්න වෙලාවක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ උග්‍ර තේජස් ඇති තාපසින් වහන්සේ සුමේද තාපසතුමා තමගේ සම්කඩ බිම අතුරුලා බුදුරජාණන් වහන්සේ සාරලක්ෂයක් සමග රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ අපිරිසුදු මඩ නොපාගා මාගේ පිට උඩින් වඩිත්වා කියලා උන්වහන්සේ ජීවිත පූජාවෙන් එදා ඉදණ්ඩක් වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මුණින් වැතිරලා උන්වහන්සේට මග සැලසුවා. ඉතින් එදා තමයි උන්වහන්සේට මේ සම්බුද්ධත්වයේ පිණිස පෙරම් පුරන ගමන ආරම්භ වුණේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ උග්‍ර තේජස් ඇති තාපසයා දිහා බල්ලා කියනවා, මහණෙනි, පින්වත්නි, ඔබ දකින්නවද මේ උග්‍ර තපස් ඇති, උග්‍ර තේජස් ඇති මහා 이르දිමත් තාපසයා දෙස? මේ ඉන්නේ එසේමසේ කෙනෙක් නෙමෙයි. මේ ඉන්නේ මේ ලෝකේ සම්බුදු බව කරා යන බුද්ධාංකුරයක් කියලා එදා දීපංකර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන අනාගත වාක්‍ය පහල කළා. කිව්වා, මහණෙනි, පින්වත්නි, මේ මහා පුරුෂෝත්තමයා මේන් සාරාසංකේය කල්ප ලක්ෂයකට පස්සේ මේ තුන් ලෝකේම අවබෝධ කරපු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා එදා නියත විවරණ ලබා දුන්නා. ඉතින් දීපංකර බුදුරයන් වහන්සේ සමන් මල් 8 මිටකින් මේ මහා තාපසින් වහන්සේ පිටව මේ තාපසින් වහන්සේගේ පිට උඩින් වැඩි නෑ. ඉතින් සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා ඒ තාපසින් වහන්සේ මල් වලින් පිදුවා. නොඑක් දසදහසක් ලෝක ධාතු වලින් පැමිණි දෙවිවරු, බ්‍රහ්මයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ නොඑක් ලක්ෂ කෝටි සංඛ්‍යාත දෙව් මිනිස් ප්‍රජාවක් එදා මේ තාපසින් වහන්සේ මලින් පිදුවා. ඉතින් සුමේද තාපසතුමා එදා කල්පනා කළා බුදු කෙනෙකුගේ වචන වෙනස් වෙන්නේ නැහැ. ඒවනම් ඒකාන්තයෙන් මට සම්බුදු බව ලබන්න වාසනාව තියෙන්න පුළුවන් කියලා උන්වහන්සේ එදා ඒ මල් ගොඩේම පළඟක් බැඳගෙන වාඩි වෙලා එදා තමයි පින්වත්නි උන්වහන්සේ
තමන්ගේ නුවණ මෙහෙवला බුද්ධ කාරක ධර්මයන් විමසුවේ. ඒ බුද්ධ කාරක ධර්මයන් විමසගෙන යද්දී උන්වහන්සේගේ ප්‍රඥාවට වැටුණා. පළවෙනි බුද්ධ කාරක ධර්මයේ දාන පාරමිතාවයි. උන්වහන්සේ දාන පාරමිතා පුරන්න බලවත් ලෙස අදිෂ්ඨාන කරගත්තා. ඒ අදිෂ්ඨානයේ සුළුපටු එකක් නෙමෙයි. ඒ අදිෂ්ඨානය උන්වහන්සේගේ ජීවිතය ගියත් ඒ අදිෂ්ඨානය අතහරින්න එකක් නෙවෙයි. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ විමසගෙන යද්දී උන්වහන්සේ දැක්කා සර්වඥතා ඥානය අවබෝධ කර ගැනීම පිණිස සියලු බුද්ධ කාරක ධර්මයන් පුරුණු පිණිස මහ පොළොව වගේ පිහිට වෙන ශ්‍රේෂ්ඨ පාරමිතාවක් උන්වහන්සේගේ හිතට ආවා. ඒ තමයි සීල පාරමිතාව. සීල පාරමිතාව වැටුණාට පස්සේ උන්වහන්සේ අදිෂ්ඨානයේ ගත්ත එක පුදුම අදිෂ්ඨානයක්. උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තා මාගේ ජීවිතේ මේ සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න තියෙනවා. මේ සාරාසංකේය කල්ප ලක්ෂයක් පුරාවට සියලු භවභෝග සම්පත් කැපකොට ඒ වගේම සියලු පුත්‍ර ධාරාවන් උනත් කැපකොට ජීවිතේ උනත් කැපකොට මම මේ සීල පාරමිතා පුරන්නේ මේ කියලා එදා තමයි උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තේ. ඒක හරියට මේ වගේ. උන්වහන්සේ සීලය පුරන්න අදිෂ්ඨානය ගත්තා. හරියට මේ කිරල් දෙනක් තවන්ට බිජුවට ලැබුණට පස්සේ කිරල් දෙන බිත්තර දැම්මට පස්සේ ජීවිතේ ගියත් ඒ බිත්තරේ අතහරින්නේ නැහැ පින්වත්නි. එහෙම එකක් ඒක. සෙමර කියලා ලස්සන මුවෙක් ඉන්නවා. ඒ මුවා උතුම්ම කොට සලකන්නේ තමන්ගේ වලිගේ. එතකොට ඒ සෙමර මුවා වනේ සැරිසරද්දී කටු පඳුරක හරි උගුලක හරි වෙන මොනත් වෙන යම් කිසි වන ලැබක හරින් තමන් හිර වුණොත් තමන්ගේ වල්ගේට තියෙන ආදරය නිසා වල්ගේට විනාශ වෙනවට තියෙන අකමැත්ත නිසා තමන්ගේම වල්ගේට තියෙන ප්‍රේමය නිසා ජීවිතේ ගියත් ඒ වල්ගේ රැකගෙන ඉන්නවා මිසක් දඟලන්නේ නැහැ කියනවා. උන්වහන්සේගේ සීලයේ අදිෂ්ඨාන ඒ වගේ. සෙමර මුවා දිවි හිමියෙන් තමන්ගේ වල්ගේ රකින්න වගේ. එවැනි අදිෂ්ඨානයක් උන්වහන්සේ ගත්තේ. ඉතින් පින්වත්නි උන්වහන්සේ සීලේ පුරාගෙන ආවේ ආත්භාව එකක් දෙකක් නෙමෙයි. ආත්භාව 100ක් 200ක් නෙමෙයි. ඊළඟට ආත්භාව 1000ක් 10000ක් නෙමෙයි. ආත්භාව ලක්ෂ ගණනක් නෙමෙයි. සාර අසංකේය කල්ප ලක්ෂය. අසංකේය කියන එක පින්වත්නි අපට ගානකින් කියන්න බෑ. ඒ කියන්නේ අවුරුදු මෙච්චර ගානක්, අවුරුදු මෙච්චර 100 ගානක්, මෙච්චර දහස් ගානක් කියලා කියන්න බෑ අසංකේය කියන එක. උන්වහන්සේගේ පෙරම් පිරිල්ලේ ගමන කල්ප අසංකේය ගණනක්. උන්වහන්සේ දා දීපංකර පාදමූලයේ නීති කරන ලැබුවාද ඒකට කියනවා මහා අබිනිහාරය. මහා බලවත් මේ ලෝකේ බලවත්ම ප්‍රාර්ථනාව. උත්තරීතර ප්‍රාර්ථනාව, ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාව. මහා අබිනිහාරය. ඒ මහා අබිනිහාරය ගත දවසේ දීපංකර පාදමූලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබලා කල්ප අසංකේයයක් පෙරම් පුරාගෙන ගියා බුදු කෙනෙක් හම්බුන්නේ. කල්ප අසංකේයයට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ කියන සම්බුදුරජාණන් වහන්සේ ලෝක පාලන. ඔන්න එක අසංකේයයක්. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ශ්‍රී ලැබලා ආය කල්ප අසංකේයයක් සීලේ පුරාගෙන යනවා. කල්ප අසංකේයයක් යනකම් ආය බුදු කෙනෙක් මුණ ගැහුන්නේ නැහැ උන්වහන්සේ ගමනට. ඊට පස්සේ තවත් අසංකේය කල්පයක් ගියාට පස්සේ මේ ලෝකේ පහළ වුණා මංගල සුමන රේවත සෝබිද කියලා බුදුරජාණන් වහන්සේලා 4 නම. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඒ 4 නම ඉදිරියේ උන්වහන්සේ විවරණ ශ්‍රී ලැබුවා. එයින් කල්ප අසංකේයයක් ගියාට පස්සේ දැන් උන් අසංකේය කල්ප 3යි. ඊට පස්සේ
තවත් කල්ප අසංකේයයක් ගියාට පස්සේ තමයි සෝබිත බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අනෝමදස්සි පදුම නාරද කියලා බුදුරජාණන් වහන්සේලා 3 නමක් පහළ වුණා. උන්වහන්සේලාගෙනුත් විවරණ ශ්‍රී ලැබුවා. එයින් තවත් කල්ප අසංකේයයක් ගියාට පස්සේ පදුම උත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේගේ විවරණ ශ්‍රී ලැබුවා. ඔන්න එතකොට අසංකේය කල්ප 4. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ කාලේට කල්ප අසංකේය. ඔන්න ඒක අසංකේය. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ ඉඳලා මංගල සුමන රේවත සෝබිත කියන බුදුරජාණන් වහන්සේලා කල්පය දක්වා තවත් කල්ප අසංකේයයක්. ඒතර අසංකේය කල්ප 2යි. ඊළඟට ඒ සෝබිත බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ආය කල්පයක පහළ වුණ අනෝමදස්සී පදුම නාරද කියන බුදුරජාණන් වහන්සේලා. ඒතර ඒ දක්වා තවත් කල්ප අසංකේයයක්. ඒතර ඒ නාරද බුදුරජාණන් වහන්සේගේ පස්සේ තවත් කල්ප අසංකේයයක් ගියාට පස්සේ තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පදුමුත්තර කියන්නේ උන්වහන්සේ මේ මහා පොළොව සිසහරා වඩින්ද උන්වහන්සේගේ පියවරක් පහස ලස්සන නෙළුම් මල් පිපුණා. උන්වහන්සේගේ නම් උත්තර නෙළුම් මල් පිපුණු නිසා පියවරක් පහස පදුමුත්තර. ඔය විදිහට සාර අසංකේය කල්ප ගාන පෙරම්පුරුවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේලාගේ ඉඳලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා කල්ප ලක්ෂයයි. ඔය විදිහට තමයි මේ සාර අසංකේය කල්ප ලක්ෂය සම්පූර්ණ වෙන්නේ. ඉතින් පින්වත්නි මේ උන්වහන්සේගේ මේ සීලය මේ සීලය කියලා කියන්නේ පින්වත්නි උන්වහන්සේ සම්බුද්ධත්වයේ දක්වා එදා දීපංකර පාදමූලයේ යම් ਸਰවඥතා ඥානයක් ලබා ගැනීම පිණිස උන්වහන්සේ මහා අභිනිහාරයේ පිහිටෙව්වද පැතුම පිහිටෙව්වද එදා ඉඳලා උන්වහන්සේ තමන්ගේ කය සංවර කළා. ඊළඟට තමන්ගේ වචනේ සංවර කළා. හිත සංවර කළා. එතකොට උන්වහන්සේ දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරා. සොරකම් කිරීමෙන් වැළකී වාසය කළා. වැරදිකාම සේවනයෙන් වැළකී වාසය කළා. ඒක උන්වහන්සේගේ තිරිසන් ජීවිත තුළ පවා තිබුණා. ඊළඟට උන්වහන්සේ ඒ සාරාංශකේ කල්ප ලක්ෂයේ පුරාවට උන්වහන්සේ බොරු නොකියා ඉඳ අදිෂ්ඨානය කරගත්තා. ඒ සාරාංශකේ කල්ප ලක්ෂයේ පුරාවට උන්වහන්සේ කේලමක් නොකියා ඉඳ අදිෂ්ඨානය ගත්තා. සාරාංශකේ කල්ප ලක්ෂයේ පුරාවට උන්වහන්සේ පරුස වචනයක් ඒ කියන්නේ අනුන්ගේ හිත රිදෙන වචනයක් කියලා නැහැ. ඒක නොකියයින් උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තා. සාරාංශකේ කල්ප ලක්ෂයක් පුරාවට උන්වහන්සේ හිස් වචනයක් කිය නැතුව ඉඳ අදිෂ්ඨානය ගත්තා. සීලය කියන්නේ ඒකයි. ඒ කයත් වචනේ සංවරය. මේ සීලය තමයි පින්වත්නි සියලුම බුද්ධකාරක ධර්මයන් බෝධිසත්වයෙක් තුල දියුණු කරන්න බෝසතාණන් වහන්සේ නමක්ගේ චිත්තඅභ්‍යන්තරේ දියුණු කරන්න ප්‍රතිෂ්ඨාව. ඒකට පිහිට හදන්නේ. ඒක පිහිටන්නේ මේ සීල පාරමිතාව තුල. ඒකයි මේ සීල පාරමිතාවේ වැදගත්කම. මේ සීල පාරමිතාවෙන් පින්වත්නි දුස්සීල බව නැති කරනවා. ඒකෙන් කිලිටක් ඇති වෙන්නේ නැහැ හිතේ. තමන්ගේ ජීවිතේ කිලුටු නැහැ. කිලුටු නැති වෙච්ච ගමන් ස්වභාවයෙන්ම හටගන්න දේ තමයි විපිලිසර නැහැ. විපිලිසර බවක් නැහැ. දැන් බලන්න අපේ ජීවිතවල අපේ ජීවිතේ වැරදිච්ච සෑම දෙයක් ගැනම අපිට විපිලිසර බව එනවද නැද්ද බලන්න. ඒ විපිලිසර බව බලන්න අපිට යහපත් දෙයකට හිත යොදවන්න කොච්චර අමාරුද කියලා. දැන් අපි මොකක් හරි වරදක් කරලා ඉන්නවා නම් ඒ වරද අපිට නිතර හිතට වද දෙනවා. ඒකෙන් බණ අහන්න ගියාම හිත හදාගෙන බණ අහන්න බෑ. පිනක් දහමක් කරන්න ගියදී හිත හදාගෙන පින දහම කරගන්න බෑ. ඊට පස්සේ ධර්මයක් මෙනෙහි කරන්න ගියාම හිත හදාගෙන ධර්මයේ මෙනෙහි කරන්න බෑ. භාවනාව කරන්න ගියාම හිත එකලස් කරන් භාවනාව කරන්න බෑ. විපිලිසර බව. මේ සීලයෙන් තමයි මේ විපිලිසර බව නැති කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලය කියන එක මේ සියලුම ගුණ ධර්ම දියුණු කරන්න මහා පොළොව වගේ කියනවා. ඒ කියන්නේ පින්වත්නි මේ මිනිස්සු සියලුම දේවල් කරන්නේ මහ පොළොව පිහිට කරා. මහ පොළොව පිහිට කරා මිනිස්සු මහ පොළොවේ පාය ගහලා ඉන්නවා. මහ පොළොව පිහිට කරන තමයි මිනිස්සු ගොවිතැන්පත් කරන්නේ.
මහ පොළොව පිහිට කරගෙන තමයි මිනිස්සු මහ පොළොවේ ඇවිදගෙන යන්නේ. මහ පොළොව පිහිට කරගෙන තමයි මිනිස්සු විශාල ගොඩනැගිලි ඉදි කරන්නේ. මහ පොළොව පිහිට කරගෙන තමයි මිනිස්සු විශාල ජලාශ හදන්නේ. මහ පොළොවම පිහිට කරගෙන තමයි මිනිස්සු ඇලවේලි කපන්නේ. ඇලදොල ගංගා ඉදි කරන්නේ. මේ සෑම දෙයක්ම මහ පොළොව පිහිට කරන් තියෙන්නේ. මහ පොළොව පිහිට කරන් මිනිස්සු නගර බිහි කරනවා. මහා රාජ්‍ය බිහි කරනවා. සෑම දෙයක්ම කරනවා. එහෙමනම් මේ මහ පොළොව නැත්තම් ඒ කිසි දෙයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා. සම්බුද්ධත්වයක් කරා යන බෝසත්වරයෙකුගේ සියලු බුද්ධ කාරක ධර්මයන්ට පිහිට සදන්නේ ඒ බෝසතාණන් වහන්සේගේ සීලයයි. ඉතින් ඒ සීලයෙන් තමයි සියලුම යහපත උදා කරන්නේ. මේ සීලය හරියට මේ වගේ. ඒ කියන්නේ මේ අපි ගත්තොත් මහා ගංගාවන් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා මහා ගංගාවන්. ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා මේ පංච මහා නදී තියෙනවා. මේ පංච මහා නදීන් විශාල ජලස්කන්ධයක් ගසාගෙන තමයි ගලන්නේ. මේ පංච මහා ගංගාවල විශාල ජලස්කන්ධයකට පිරිසිදු කරන්න බෑ කියනවා මිනිස්සෙගේ කෙලෙස් මල. හැබැයි මේ ගංගාවන් වෙන ඕනම අපවිත්‍ර දෙයක් ඒ ජලයෙන් සෝදන්න පුළුවන් කියනවා. මිනිස්සෙගේ තියෙන කෙලෙස් මල හැබැයි ඒ ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියන මේ ගංගාවල ජලයට මිනිස්සුගේ කෙලෙස් මල සෝදන්න බෑ කියනවා. හැබැයි මේ මිනිස්යාගේ කෙලෙස් මල සෝදන එකම ජලය තමයි කියනවා සීලේ නැමැති ජලය. ඊළඟට පින්වත්නි මේ ලෝකේ තියෙනවා සීතල දේවල්. සුදු හඳුන් තියෙනවා. ඊළඟට සිසිල් ජලය තියෙනවා. සීතල ඖෂධ තියෙනවා. සිසිල් සඳ කිරණ තියෙනවා. මේ සීතල කිසිම දෙයකට මිනිස්යෙකුගේ හිතේ හටගන්න රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, වෛර ආදී මේ කෙලෙස් 1000 සංසිඳවන්න බෑ. හැබැයි මේ මිනිස්යෙකුගේ හිතේ තියෙන සියලු කෙලෙස් 1000න් සීලේ නම් වූ සිසිලසෙන් කියනවා නිමල දාන්න. ඉතින් උන්වහන්සේ එදායේ දීපංකර පාදමූලයේදී බුදුකුරු දහම් මෙකින් එක එදායේ දීපංකර පාදමූලයේදී විවරණ ශ්‍රී ලැබලා බුදුකුරු දහම් එක එක ආවර්ජනය කළා. උන්වහන්සේ මේ දස පාරමී ධර්මයන් අදිෂ්ඨාන කරගත්තේ දස පාරමී ධර්මයන් අදිෂ්ඨාන කරගත්ත මොහොතේ මේ ලෝක ධාතුව කම්පා වෙලා ගියා. සැලිලා ගියා. හරියට නිකන් කුඹල් සකක් වගේ කැරකිලා ගියා කියනවා. එච්චර බලවත් අදිෂ්ඨානයක් ඒක. ඉතින් උන්වහන්සේ අදිටන් කරගත්තා සීලයේ වෙනුවෙන් මේ සාරසංකේ කල්ප ලක්ෂයක් පුරාවට සියලු බහුභෝග සම්පත් తీරනවා නම් සීලයේ වෙනුවෙන් කැපකරන්න. ඊළඟට තමන්ගේ ප්‍රිය මනාප භාර්යාවන් ඉන්නවා නම් ඒ සියල්ල සීලයේ වෙනුවෙන් කැපකරන්න. තමන්ගේ 50 සරලන දරුවන් ඉන්නවා නම් ඒ පුත්‍රයන්ව කැපකරන්න උන්වහන්සේ අදිෂ්ඨාන ගත්තා. ඒකට කියනවා සීල පාරමී කියලා. ඊළඟට උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තා තමන්ගේ ශරීරයට මොන දෙයක් සිද්ධ වුණත් ශරීර අවයව නැසී වෙනසී ගියත් උන්වහන්සේ සීලය අතාරින්නේ නැහැ. ඒකට කියනවා සීල උපපාරමී කියලා. ඊළඟට උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තා තමන්ගේ ජීවිතයේ යද්දී සෙමරමුවා වල්ගී රකින්න වගේ සීලීම රැකගෙන ඉන්න. ජීවිතයේ යද්දී කිරල් දෙන බිත්තරේ අතහරින්නේ නැහැ වගේ සීලීම අත් නොහැර ඉන්න උන්වහන්සේ අදිෂ්ඨාන ගත්තා. දැන් අපි ගත්ත පින්වත්නි සාමාන්‍ය මිනිසෙකුට ඒ වගේ සීලයක් හිතා ගන්න බෑ. ඒකයි උන්වහන්සේට මේ ආශ්චර්ය මනුස්සෝ කියලා කියන්නේ. ආශ්චර්යවත් මනුස්ස රත්නයක් විතරයි මේක කරන්නේ. මේ සම්බුද්ධත්වය කියලා කියන්නේ මහා පුරුෂයෙක් විතරක්ම ලබන එක. දැන් සමහර අය අපි ගත්තොත් සාමාන්‍ය මිනිස්සයාගේ සීලය ගත්තොත්
සමහර මිනිසුන්ගේ සීලයේ තියෙන්නේ ලාභ පර්යන්ත සීලයක් කියනවා. ඒ කියන්නේ තමන්ට ලාභයක් ලැබෙනකන් විතරයි තමන්ගේ සීලයේ තියෙන්නේ. තමන්ට අලාභ වෙන්න ගත්තට පස්සේ ලාභයේ උදෙසා සීලිය අතාරිනවා කියනවා. ඊළඟට තමහරුන්ගේ සීලයේ තියෙන්නේ මේ යසස මුල් කරන් කියනවා. යසස කීර්ති ප්‍රශංසා මුල් කරන් කියන සීලයේ තියෙන්නේ. යම් වෙලාවක තමන්ගේ යසස නැති වෙනවද? කීර්ති ප්‍රශංසා තමන්ට අහිමි වෙනවද? එදාට යා කීර්ති ප්‍රශංසා උදෙසා සීලය අතහැරලා කීර්ති ප්‍රශංසාව ගරු කරලා ගන්නවා කියනවා. ඒක යසස් පරියන්ත සීලයක් කියනවා. තව සමහරුන්ගේ සීලයේ තියෙන්නේ තමන්ගේ ඥාතීන් හොඳින් ඉන්නකම් විතරයි. යම් විදියකට තමන්ගේ සීලය නිසා ඥාතීන්ට උපතක් වෙනවා කියලා තේරුනොත් එහෙම තමන් සීලය අතහැරලා තමන්ගේ ඥාතීන් වෙනුවෙන් තමන්ගේ සීලය අතහරිනවා කියනවා. ඒක ඥාති පරියන්තකයි කියනවා. තව සමහරු ඔන්න සීල් රකින්න අදිෂ්ඨාන කරගන්නවා. ඔන්න තමන්ට මොකක් හරින් බලවත් කායික රෝගයක් හරි මොකක් හරින් හට ගන්නවා. එතකොට එයාට කියනවා ඔබ මෙන්න මේක කරන්න. ඔබ මෙන්න මේ බිලි පූජාව කරන්න. කවුරු හරින් ඇවිත් කියනවා එයාට. ඔබ මේ බිලි පූජාව කරන්න ඔබ සනීප වෙනවා කියලා කිව්වන් පස්සේ එයා සීලය අතහරිනවා කියන මේ ශරීර අවයව වලට තියෙන ආසාව නිසා. ශරීරය රැක ගන්න. තව කෙනෙක් එහෙම කරන්නේ නැහැ. හැබැයි යම් දවසක තමන්ගේ ජීවිතේ නැති වෙනවා කියලා දැනගත්තොත් එහෙම සීලය යාගේ ජීවිතේ සීලය රකින්න යද්දී යාගේ ජීවිත අන්තරායත් වෙනවා කියලා දැනගත්තොත් එහෙම එයා සීලය අතහරිනවා කියන හැබැයි ජීවිත ආසාවෙන්. එතකොට මේ බෝසතාණන් වහන්සේගේ සීලය එහෙම එකක් නෙමෙයි. ලාභේ සීමා කරගත් එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් අද හරියට මිනිස්සුන්ගේ සීලය බොහොම පුංචි දෙයකින් මිනිස්සු ඒක නැති කරගන්නවා. අපි ගත්තොත් කෙනෙක් ආයතනයක ඉන්නවා. රස්සාවක් කරනවා. කවුරු හරි කියනවා උඹේ ওই ප්‍රතිපත්ති අතහැරපන්. උඹට උසස් වීමක් කරා යන්න නම් උඹ මේක කරපන්. උඹ මේ ඇත්ත කතා කර යන්න එපා. උඹ මේකට කැමති වෙයි. උඹට දියුණු වෙන්න පුළුවන්. දැන් බලාපන් අනිත් උන් දියුණුලා ඉන්නේ නැටි කියලා. එතකොට එයා කල්පනා කරනවා මට මේ උසස් වීමකට යන්න නම් මම මේ තුල ඉඳලා හරියන්නේ නැහැ. ඔන්න එයා කල්පනා කරනවා තමන්ට ලැබෙන ලාභය ගැන කල්පනා කරනවා. තමන්ට ඉහළ තනතුරක් ලැබෙනවා කියලා කිව්වොත් එහෙම තමන් සත්‍ය අතහරිනවා එක්කෝ. තමන්ගේ ප්‍රතිපත්තිය අතහරිනවා. දුස්සීල වෙලා හරින් එයා ඒ ලාභය ලබන්න කල්පනා කරනවා. අන්න ඒ සීල ලාභ පරියන්තකයි. බෝසතාණන් වහන්සේගේ සීලය එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය මේ යසස සීමා කරගත් එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය ඥාතින් සීමා කරගත් එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය ශරීර අවයව සීමා කරගත් එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය ජීවිතේ සීමා කරගත් එකක් නෙමෙයි. ජීවිතේ යද්දිත් උන්වහන්සේ සීලය ආරක්ෂා කරනවා. හරි බුදුමේ උන්වහන්සේ මේ සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ පාරමී ධර්මයන් පුරාගෙන එද්දී ඒ සීලී උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පුදුමාකාර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ පැයකින් හමාරකින් කතා බස් කරලා ඉවර කරන්න බැරි විදිහේ සීලය. අපිට කතා කරගන්න බැරි එක ගැන කවර කතාවද? බුදු කෙනෙක්ම කල්පයක් මුළුල්ලේ උන්වහන්සේගේ සීලාදී ගුණ සමුදාය ගැන කතා කරන්න ගියොත් කල්පය ගෙවෙනවා කියනවා. හැබැයි සම්බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ. හරි ලස්සන කතාවක්. උන්වහන්සේ සීල් රැකපු ආකාරය ගැන හම්බ වෙනවා. පින්වත්නි, උන්වහන්සේ මේ පෙරම් පුරාගෙන යන ගමනේදී එක කාලෙක උන්වහන්සේ උපන්නා නාග ලෝකේ. මහා නාගරාජයෙක් වෙලා උපන්නා. මේ නාගරාජයාගේ නම බූරිදත්ත. ඉතින් මේ බූරිදත්ත කියන නාගරාජයා 16000ක් නාග කන්‍යාවන් හිටියා කියනවා පිරිවර. නොයේ කරන් රිදී මුතු මැණික් වලින් බැබලීගේ ලස්සන නාග විමානයක් ඒ නාගයට තිබුණා. දැන් උන්වහන්සේගේ පාරමී පුරාගෙන යන ගමනක් නේ. ඉතින් උන්වහන්සේ ඒ නාග ජීවිතය ගැන දවසක් උන්වහන්සේ කලකිරුණා. අනේ මම මේ තිරිසන් ලෝකේ උපතක් ලැබලා ඉන්නවා. මම මේ නොයෙක් සත්තු කකා මැඩියු කකා ජීවත් වෙනවා. මට මේක හරියන්නේ නැහැ. මම මේ නාග ලෝකෙ මිදෙන්න ඕන කියලා උන්වහන්සේ හිතලා උන්වහන්සේ උපෝසත සිල් සමාදන් වෙන්න අදිෂ්ඨානය ගත්තා.
ඉතින් නාග ලෝකයේම උද්‍යානයකට ගිහිල්ලා ඒ සිල් සමාදන් වුණා සිල් සමාදන් වෙලා ඉන්නවා අදිෂ්ඨාන කරා. ඉතින් නාග කන්‍යාව ඇවිල්ලා පිරිවරාගෙන මේ නෘත්‍ය දක්වනවා සතුටු කරනවා. ඒතර උන්වහන්සේට ඒක කරදරයක්. උන්වහන්සේ කල්පනා කළා මේ නාග කන්‍යාව මට උපස්ථානට එනවා. මට සත්කාර සම්මාන දක්වනවා මාව මේ කාමයන්ට පොළඹවනවා මට මේක බාධාවක් කියලා. උන්වහන්සේ මනුස්ස ලෝකේ ආවා. මනුස්ස ලෝකේ විශාල මේ වනාන්තරයක නුගරුක්ෂයක් අයිනේ විශාල තුඹසක්. තිබුණේ තුඹසි උන්වහන්සේ දරණ ගසාගෙන අදිෂ්ඨානය ගත්තා. මං අද පටන් සෑම උපෝසත දවසකම 15ක දවසකම මං උපෝසත සීල් සමාදන් වෙනවා කියලා අංග 4කින් යුතු උපෝසත සීලය අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ තමන්ගේ ජීවිතය අතහැරලා ඒ අදිෂ්ඨානෙ ගන්න. හරි පුදුමයි ඒක. උන්වහන්සේ අදිෂ්ඨානය ගත්තා මගේ ශරීරයේ මේ සම්මස් නහරයට කැමති කෙනෙක් අරගෙන යනවා නම් අරගෙන ගියපු දෙයක්. කැමති කෙනෙක් මාව ක්‍රීඩා පිණිස ගෙනියනවා නම් ක්‍රීඩා පිණිස ගෙනියපු දෙයක්. කැමති කෙනෙක් මගේ ජීවිතේම ප්‍රයෝජනයක් කැමති නම් ගත්තු දෙයක්. මං සීලය නම් අතාරින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ගත්තා. ඉතින් උන්වහන්සේ අදිෂ්ඨානය අරගෙන දැන් උපෝසත සීලය අදිෂ්ඨාන කරන් අර තුඹසි සීල් රැකගෙන ඉන්නවා. හැබැයි අඩමසක් පාසාම තමන්ගේ දෙමාපියන්ට උපස්ථාන පිණිස නාග ලෝකයට යනවා කියනවා. ඒ උපෝසත දවස් අවසන් වුණාට පස්සේ ලස්සන නාග කන්‍යාව උන්වහන්සේගේ උපස්ථානයේ නාග කන්‍යාව නොයේක් තූර්ය වාදන භාණ්ඩ අරගෙන ඇවිල්ලා ඒ තූර්ය නාදයේ පවත්වමින් නෘත්‍ය දක්වනවා කියනවා. ඒකල උන්වහන්සේ එකතු කරා යනවා. එක දවසක් උන්වහන්සේවම සීලී අදිෂ්ඨාන කරන් ඉද්දී මේ එක මිනිසෙක් තාපසින් වහන්සේ නමක් ළඟින් ඉගෙන ගත්තා මේ මන්ත්‍ර ජප කරන විද්‍යාව. එක තාපසියකින් ඉගෙන ගත්තා. මේ මන්ත්‍ර ජප කරන විද්‍යාව ඉගෙනගෙන ඔහොම යද්දී දවසක් අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ උපෝසත සීල් සමාදන් වෙලා වාසය කරද්දී එක දවසක් අර 16000ක් නාග කන්‍යාවෝ ඒ බුරුදත්ත නාගයාගේ තිබ්බ ලස්සන මණිකක්. ඒ මණිකත් අරගෙන ඇවිල්ලා ගන්තිරේ මේගොල්ලෝ නටනවා. එහාත් පස්සේ එළිය වීදිනවා කියන්නේ මණිකේ. අර අහිකුන්ටකයා මන්ත්‍ර ජප කරන්න ඉගෙන ගත්ත එක්කෙනා අර මන්ත්‍රයේ පිරිවහවා මන්ත්‍රයේ පාඩම් කර කර ඉද්දී නාග කන්‍යාවන්ට ඇවිල්ලා එක පාට ඒගොල්ලෝ බය වෙලා අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාන් පස්සේ ඒගොල්ලෝ මණික දාලා ගියා හදිසියේ. ඉතින් මේ මණික අරගෙන මේ මිනිස්සයා යද්දී තව වැද්දෙක් ඒ කැලේ යන අතරතුරදී මේ මහා නාගරාජයා දැකලා තිබුණා. ඒ දැක්ක දවසේ ඒ නාගරාජයාගෙන් ඇවිල්ලා විස්තර ඇහුවා. විස්තර ඇහුවට පස්සේ නාගරාජයා මොකද කළේ මේ වැද්දායි ඒ පුතාවයි පුතෙක් එක දඩේමේ ගියේ. ඒ වැද්දායි පුතාවයි නාග ලෝකෙට එක් කරන් ගිහලා පුදුමාකාර සැප සම්පත් දුන්න රජෙකුට වගේ. ඒකල එකම දෙයක් ඉල්ලා හිටියා පින්වත් පුරුෂය මං මෙතන ඉන්නවා කියලා කාටවත් කියන්න එපා කියලා. මං ඔබට මණිකක් දෙන්නම් කියලා. සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන මණිකක් මං ඔබට දෙන්න. මේ මණිකත් අරගෙන ඔබ මනුස්ස ලෝකෙ ගිහලා ජීවත් වෙන්න මං ඉන්න තැන නම් මං ගැන කියන්න එපා කියලා. ඉතින් අර මිනිස්සයාගේ පිම්මාති කොමට ඒ මිනිහා නාග ලෝකේ ඉඳලා අර පුතත් එක්ක සැප සම්පත්ලා මිනිහට නාග ලෝකේ කලකිරුණා අන්තිමේට. කලකිරලා අන්තිමේට මනුස්ස ලෝකෙට ගියා අර මණික ගත්තේ නෑ. ඉතින් වාසනාව නැත්තම් අපිට වාසනාව අපේ ජීවිතේ නැත්තම් මොන සම්පත්තියක් ළඟට ආවත් ඒක හිත පහදින්නේ නෑ යාට. එයා මණික දාලා ගියා. ඒ මණික තමයි අර අහිකුන්ටිකගේ අතටපත් උනේ. ඉතින් දවසක් අර වැද්දයි පුතයි කැලේ යද්දි මේ අහිකුන්ටික අර මණික අරගෙන එනවා දැක්කා. දැකලා කතා කළා පුතේ අපි නාග ලෝකේ ඉන්න කාලේ අර දෙන්න හදපු මණික නේද මේ කියලා. තෝ තාත්තේ කිව්වා. ඊට පස්සේ අපි මේ අහිකුන්ටික රවටලා කොහොම හරි මේ මණික ගමු කියලා අර අසත්පුරුෂයා එදා අර පොරොන්දුව කැඩුවා. කිව්වා පින්වත් පුරුෂය මේ මණික ඕක මහානුභාව සම්පන්න නාගමාණික්කයක් නේද කියලා ඇහුවා. ඔව් ඔව් කිව්වා මට මේක මෙහෙම හම්බුනේ කියලා. ඔය මණික දන්නේ නැති කෙනාට පාවිච්චි කරන්න බෑ. දන්නේ නැති කෙනා පාවිච්චි කරොත් තමන්ගේම විනාශය කිව්වා මේ අරගන්නේ. ඒ නිසා ඔය මණික මට දීපන් කිව්වා.
ඒ මිනිහව එතකොට දැන් මණික උඹට දුන්නාම එතකොට මට මොනවද කියලා. මං ඔබට පෙන්නන්නම් මහානුභාව සම්පන්න නාගරාජයෙක් ඉන්න තැනක්. ඔබ മന്ത്രിය දන්නවනේ. ඒ නාගරාජය අල්ලගෙන උඹට හොඳට අම්බ කරගන්න පුළුවන් කියලා. ආර අසත්පුරුෂයා පින්වත් නේදාර අයකුන්ටිකයා එකතු කරන් ගිහිල්ලා ඒ අයකුන්ටිකයා ගෙනගෙන තිබ්බ ආලම්බයාන කියන മന്ത്രി. ඒ മന്ത്രി ඖෂධ බලයෙන් කරන්නේ. ආලම්බයාන മന്ത്രി කෙනෙක්ත් අයකුන්ටිකයට එක්කරන් ගිහලා වරෙන් මම පෙන්නන්නම් කියලා නාගරාජයා ඉන්න තැන ඈත ඉඳලා පෙන්නුවා. එදා ඒ අයකුන්ටිකයා උපෝසථ සිල් සමාදන් වෙලා හිටපු දවස අපේ මහා බෝසතාණන් වහන්සේ. ඉතින් අයකුන්ටිකයා මොකද කරේ ළඟට ගිහිල්ලා මන්ත්‍රය ජප කළා. මන්ත්‍රය ජප කළා ඖෂධ කාලා කෙල ගිල්ලා. ඒකෙන් තමයි ඖෂධ බලය ඇඟට ගන්නෙ. ඊට පස්සේ මන්ත්‍රය ජප කළා ඇඟට කෙල ගැහුවා නාගරාජයාගේ. ඊට පස්සේ බලන්න මන්ත්‍ර බලේ මේ බූරිදත්ත නාගරාජයාගේ පින්වත්නි ආනුභාවයේ කොච්චරද කියන්නේ කිපිලා බලපු ගමන් අලු කරන්න පුළුවන් කියන මිනිස්සෙක්. විස දූමේ එහෙම පිඹ හැරියොත් එහෙම නාසා වාතයේ පිඹ හැරියොත් මිනිස්සු සුණු විසුණු වෙලා යනවා කියන. මහා බෝසතාණන් වහන්සේ දැනගත්තා අද මේ අයකුන්ටිකයා මාව අල්ල ගන්න හදන්නේ කියලා. ඇස් දෙක ඇරලා බැලුවා. එහෙම මුන්වහන්සේ සීලිය අදිෂ්ඨාන කරන් ඇස් දෙක පියාගත්තා. අර අසත්පුරුෂ අයකුන්ටිකයා මොකද කරේ මේ නාගයා වල්ලගෙන මාන්තර බලයෙන් මෙහෙම කළා ශාරීරියට කෙල ගහලා ඊට පස්සේ නාගයා වල්ලගෙන අර නාගයාගේ හිස දැඩි කොට පෙළුවා. ඒ පෙළද්දි නාගයා කට ඇරියා. කට ඇරපු ගමන් අර මන්ත්‍ර බලයෙන් මේ එහෙම තමයි මේ මන්ත්‍ර බලයෙන් මේ වසන් කරගන්න නාගයාව. ඊට පස්සේ කට ඇතුළට කෙල ගැහුවා. කෙල ගැහුවන් පස්සේ ඔන්න වසඟයටපත් වුණා. ඊට පස්සේ මේ නාගයා එහෙට මෙහෙට පොඩි කරලා තලලා පෙල්ලා වද දුන්නා. වද දීලා දැන් එහෙම වද දෙද්දී මහා බෝසතාණන් වහන්සේ සීලයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේට පුළුවන් ඒ මන්ත්‍ර බලේ වැඩගෙන ඒ නාග 이르දිය පවත්වන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ උන්වහන්සේ. බලන්න එතකොට ඒ අදිෂ්ඨානේ. අද සාමාන්‍ය මිනිස්යාගේ අදිෂ්ඨානේ බලන්නකෝ. දුර්වල වෙච්ච මිනිස්සයා තමයි පාඩුවේ ඕනම දෙයකදී ඉන්නේ. Tamanට මොකක් හරියෙන් පුංචි හරියෙන් පුළුවන් කාර්කමක් තියෙනවනේ එක සැනකින් මේ මිනිස්සයා පලි ගන්නවා. බලන්න බෝසත් කෙනෙක්ගේ මේ තිරිසන් ආත්ම භාවයක තියෙන අදිෂ්ඨානය කොහොමද කියලා. අදිෂ්ඨානය ඉවසාගෙන ඉන්නවා. ඊට පස්සේ අර අසත්පුරුෂ අහිකුන්ටිකයා මොකද කරේ වලිගෙන් අල්ලා එහෙට මෙහෙට හොල්ලා මේ නාගයා කාලා තිබ්බේ ඔක්කොම වම ඇරවුවා. ඊට පස්සේ එහෙට මෙහෙට පොඩි කරා වලිගී කෙල යොදලා හොඳ මුළු ශරීරෙම පොඩි කරා එහෙට මෙහෙට. වැල් වලින් කූඩයක් හදලා මේ නාගයා ඒකට දාන්න හදන විශාල නාග ශරීරේ දාගන්න බෑ. එතකොට අර නිකන් බෑග් එකට ඔබා ගන්න බැරි එකක් තලලා කකුලෙන් පාගලා ඔබන්නේ මිනිස්සු. ඒ වගේ මේ නාගයාගේ ශරීරය ඔබන්නේ මේ වේවැල් කූඩෙට. එතකොට මේ බූරිදත්ත කියන නාගරාජය ඉවසාගෙන ඉන්නවා. පුදුමයි ඒක. පුදුම සීලයක් ඒක. ඉතින් උන්වහන්සේගේ සීලිය බිඳෙන්නේ නැහැ. ඊට පස්සේ මේ නාගේ අරන් ගියා. අරන් ගිහිල්ලා පෙට්ටිය අරන් ගිහලා ගම් නියම් ගම් රාජධානි වල ගිහිල්ලා දැන් මෙයා අර නාගයාගේ ණයා නටවලා හම්බු කරනවා. සම්දර්ශන පවත්වනවා. ඒක මේ අද නයි නැටවිල්ලක් වගේ නෙමෙයි. මේ නාගය අරන් ගිහිල්ලා ගමකට අරන් ගිහලා මුළු ගමේ මිනිස්සු රැස් වුණාට පස්සේ විශාල නාගයෙක්නේ. ගමේ මිනිස්සු රැස් වුණාට පස්සේ මෙයා පිරිස් මැද ඕම් බලාපල්ලා මන් ණයාගෙන් දක්වන හාස්කම් කියලා අර පෙට්ටියෙන් එලිට ඇදලා ගත්තා. එලිට අරන් කිව්වේ එම්බා නාගය දැන් විශාල වේයන් කියලා. විශාල ශරීරයක් මවා ගත්තා. ඉර්ධිය. ඊට පස්සේ කිව්වා දැන් පුංචි වේයන් කියලා. පුංචි අබෑටයක් වගේ පුංචි වුණා. ඊට පස්සේ කිව්වා දැන් දිග වේයන් කියලා. දිග ශරීරයක් ඇති කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ කිව්වා දැන් නුඹ රතු පාට වේයන් කිව්වා. රතු පාට දිලිසෙන නාගරාජේ. මිනිස්සු ඉතින් පුදුමෙන් බලන් ඉන්නවා. මිනිස්සු ඔළුව රහන්න දෙනවා. සමහර මිනිස්සු ඇස් වලින් කඳුළු එනවා. සමහර මිනිස්සු ප්‍රීති වෙනවා. සමහර මිනිස්සු සලු කරක නටනවා මේ ප්‍රාතිහාර්ය දැකලා. දැන් නුඹ නිල් පාට වේයන් කිව්වා. නිල් පාට වුණා. දැන් නුඹ සුදු පාට වේයන් කිව්වා. සුදු පාට වුණා.
දැන් ඔබ රත්තරන් පාට වයන් කිව්වා. රත්තරන් පාට. දැන් මිනිස්සු හිතනවා මේක තමයි අහිකුන්ටියගේ අනුභවයක් කියලා. මන්ත්‍ර බලයෙන් මේක කරන්නේ කියලා. ඒක නාගයාගේ නාග 이르දිය. ඊට පස්සේ කිව්වා දැන් ශරීරයෙන් ගිනි පිට කරහන් කියලා. මේ නාගයා ශරීරයෙන් ගින්දර පිට කරනවා. දැන් ජලය පිට කරපන් කිව්වා. ලස්සන නිල් පාට දියදහර නාගයාගේ ශරීරයෙන් විහිදෙනවා. ඊට පස්සේ දැන් නොපිනී ඵලයන්කෝ නොපිනී ගියා. නොයි ප්‍රාතිහාර්ය. එහෙම කරගෙන යද්දී මිනිස්සු පුදුමයටපත් වෙලා එකම ගමකදී කහවණු ලක්ෂයක් මේ මිනිස්සයා හම්බ කරා. හැබැයි මේ මිනිස්සයා හිතාගෙන හිටියේ මං කහවණු 1000ක් හම්බ කරන් මේ නාගේ අතාරනවා කියලා. අර කහවණු දැක්ක ගමන් ලෝභය ආවා මිනිස්සයාට. අන්න දැක්කද මිනිස්සයාගේ අදහස බිඳෙන හැටි. කහවණු ලක්ෂයක් හම්බ කළා. දැන් මේ නාගයාට මේ කන්න දෙනවා මේ නාගයා කන්නේ නැහැ. ඊට පස්සේ ඒ මොකද කන්නේ නැත්තේ? මැඩි ගෙම්බෝ මරලා දෙනවා කන්නේ නැහැ. අනේ මේ මන් නිසා මේ සත්තු මැරෙන්න එපා කියලා. සීලී රැකගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මිනිහා දුෂ්ට මිනිහා කල්පනා කළා ගමෙන් කහවණු ලක්ෂයක් හම්බුණා නම් මේ රජුරුවන්ට ගිහිල්ලා රාජමාලිගාව විතරම සම්දර්ශනයේ පැවතුවොත් කොහොම වෙයිද කියලා. ඉතින් දැන් රාජමාලිගාවට බරණැසට අරන් ගියා මේ නාගයා. රාජමාලිගාව ඉදිරියේදී දැන් සම්දර්ශන පෙන්වන්න සූදානම්. රාජාංගණයට මිනිස්සු 100,000 ගණන් එකතු වුණා. එදා පින්වත්නි තව දෙයක් සිද්ධ වුණා. බූරිදත්ත නාගරාජයා දකින්න නැතුව ඒ නාගරාජයාගේ මව් දුකටපත් වෙලා තමන්ගේ දරුවෝ මේ ලෝකේ හාත්පස සිසාරා යවුවා. එතකොට ඒ සුදර්ශන කියන ඒ නාගමෑණියන්ගේ පුත්‍රයා මේ අපේ මහබෝතන් වහන්සේගේ සහෝදරයා අච්චිමුඛී කියන නාග නැගණිය සමග ආවා මේ රාජාංගණයට. එදා සම්දර්ශන පවත්වන්න යද්දී අපේ මහබෝතන් වහන්සේ නයි පෙට්ටියෙන් එලිටේදීම දැක්කා තමන්ගේ මේ සුදර්ශන කියන සහෝදරයා ඇවිල්ලා ඉන්නවා දැකලා එවලේම මේ ලැජ්ජා බය උපන්න ගෞරවය උපන්න. වේගයෙන් ගිය ආර සුදර්ශන කියන දැන් මානවකෙක් විශේෂයෙන් ඇවිල්ලා ඉන්නේ. සුදර්ශන කියන ඒ මිනිස්සයා ළඟට ගිහිල්ලා නාගයා මේ පා සිඹලා වැන්දා. එතකොට මර හයිකුන් ටික හිතුවා හප්පි දැන් මේ නාගරාජයා මේ මිනිස්සයාට දෂ්ට කළා නේද කියලා. ඊට පස්සේ කිව්වා මේ පින්වත් මානවකේ ඔබ බය වෙන්න එපා මං ඔබව බේරෙනවා කියලා. ඊට පස්සේ අර සුදර්ශන කියන්නේ දැන් මේ නාගරාජෙක්යා. ඒ මානවකයා කිව්වා අහිකුන් ටිකේ ඔබ කවුද? ඔබ මේ නාගයාගේ විස නසන්න ඕනේ නැහැ. මේ ලෝකේ මං හා සමාන අහිකුන් ටිකෙක් නැහැ කිව්වා. ඔබේ මන්ත්‍ර බලය මට එක සැනකින් පුළුවන් කව නසන්න. ඊට පස්සේ මේ අහිකුන් ටික කිපුණා. ඔබ මට අභියෝග කරන්න ආවනේ. බලාපන් එහෙනම් ඔබේ අනුභවය මම මේ ණයලව තු අලු කරනවා බලපන් මේ නාගරාගේ අනුභවය දන්නේ නැතුව කතා බහ කරන්න කියලා. ඊට පස්සේ අර මානවකයා කිව්වා "ඒයි අහිකුන් ටිකේ මං ඔබ මැඩියෙක් ලවා කියන ඔබේ බලේ නසන්නේ කියලා අර අච්චිමුඛී කියන නාග නැගණිය ජටාවේ හිටියේ. ඒ ජටාවෙන් ආවා. පුංචි මැඩි පැටියෙක්. ජටාවෙන් එලට ඇවිල්ලා අර සුදර්ශන කියන මානවකයාගේ අතේ විස බින්දු 3ක් දැම්මා. ඒතර ඒ සුදර්ශන මානවකයා රජුට පෙන්නන රජතුමනි දැන් මේ මැඩි පැටියෙක්ගේ විස බින්දු 3ක් දැම්මා. මේ විස බින්දු මේ මුළු ලෝකේ වනසයි. එච්චර බලවත්. ඔබතුමා මේක දකින්න කැමතිද ඇහුවා. කැමති කිව්වා. කොහෙටද මම මේක දාන්න ඕනේ කිව්වා. මහ පොළොවට දාන්න කිව්වා. මහ පොළොවට දැම්මොත් එහෙම මේ මහ පොළොවේ තියෙන සියලු ගස් කොළන් විනාශ වෙලා යනවා කියනවා. ඊට පස්සේ කිව්වා අහසට දාන්න කියලා. අහසට දැම්මොත් 7 අවුරුද්දක් වහින්නේ නැහැ කිව්වා. එහෙනම් මූදර දාමු කිව්වා. මූදර දැම්මොත් සියලු ප්‍රාණීන් නැසෙනවා කිව්වා. ඊට පස්සේ ඕම් බලන්න රජතුමනි කියලා වලවල් 3ක් කාරලා එක වලකට දැම්මා ඖෂධ පිරෙව්වා. එක වලකට දැම්මා ගොම පිරෙව්වා. තවත් වලකට දිව්‍ය ඖෂධ පිරෙව්වා. ඒකලා අර විස බින්දු 3 දැම්මා ඖෂධ පුරෝප වලේ. දාපු ගමන් දුන් දාගෙන මහා ගිනි ජාලාවක් ඒකෙන් පැන නැග්ගා. බලන්න එතකොට මේ නාග කන්‍යාවගේ විස ගිනි ජාලාවක් පැන නැග්ගා. ඒ ගිනි ජාලාව ගිහිල්ලා ගොම ටික ගිනි අරගෙන තව විශාල ගිනි ජාලාවක් ආවා. ඒක දැවිලා ගිහිල්ලා දිව්‍ය ඖෂධ තියෙන ගිනි වලට ගිහිල්ලා ගිනි ඇවිල්ලා අතුරු දහගුණා.
ඊට පස්සේ ඒකේ සැර කොච්චරද කියන්නේ දුම වැදුන අර අහිකුන්ටකයට මුළු ශරීරෙම සිවිය ගැලවිලා ගියා. ඊට පස්සේ කියනවා මහරජතුමනි බලන්න මේ නාගරාජයා බූරිදත්ත කියන නාගරාජයා කියනවා. මේ නාගරාජයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියනවා. එක සැනකින් ඔබතුමාගේ රාජ්‍ය මුණත් අලු කරන්න පුළුවන් කියනවා. ඒත් මේ උපෝසත සීලය බලන්න කියනවා. මේ සිල් අදිෂ්ඨාන කරගන්නේ. මේ අහිකුන්ටිකව එක සැනකින් ඕනනම් අලු කරන්න පුළුවන් කියනවා. මේ ලෝකේ වනසන්න පුළුවන් කියනවා. එහෙම කෙනෙක් කියනවා මේ සීලය අදිෂ්ඨාන කරගන්නේ. බලන්න තුරු උන්වහන්සේගේ සීලය. උන්වහන්සේ හරි ලස්සනට කියනවා දේශනා කරනවා සක ජීවිත පරිච්ඡාගෝ තිනතෝ ලහුකෝ මම මගේ මේ සීලයේ පුරද්දී මට මේ තමන්ගේ ජීවිතය අතහරිනවා කියන එක තනකුල් ගහක් වගේ පුංචි දෙයක් කියනවා. සීල වීතික්කමෝ මයං පටවි උප්පතනාවිය. හැබැයි යම් විදිහකින් මගේ සීලේ බිඳෙනවා නම් මට ඒක මහ පොළොව පිරලෙනවා වගේ බරපතල දෙයක් කියනවා. එහෙම අදිෂ්ඨාන කරගෙන කියනවා මම මේ සීලේ ආරක්ෂා කරන්න. එතකොට බලන්න මේ පාරමිතාව කොහොමද කියලා. ඊළඟට දේශනා කරනවා නිරන්තරං ජාති සතං චජෙයං මම ජීවිතා. නොඑක් සිය දහස් ගණන් ජීවිතවල මම මගේ ජීවිතය අතහරිනවා කියනවා. නේව සීලම් පබින්දෙය්‍ය චතු දීපාන් හේතුපීති. හැබැයි මේ කිසි දිනක මම මගේ සීලය අතහරින්නේ නැහැ කියනවා. සතර මහා දිවිනේ සක්විති රජ දෙනවා කිව්වත්, සක්විති රජකම දෙනවා කිව්වත්, සක්විති රාජ සම්පත්තියක් උදෙසාවත් මම මගේ සීලය අතහරින්නේ නැහැ කියනවා. පින්වත්නි බලන්න එතකොට සීලය කියන එක. උන්වහන්සේගේ සීලය මේ හීන ඡන්දයකින් ඇතිවෙච්ච එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය හීන අදිෂ්ඨානෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය හීන වීරියකින් පුරුණ එකකුත් නෙමෙයි. උන්වහන්සේගේ සීලය හීන විමර්ශනයකින් පුරුණ එකක් නෙමෙයි. මේ ලෝකේ සමහර මිනිස්සු සීලයේ සමාදන් වුණාට පස්සේ ඒ ඡන්දය ඊටාම් හීන එකක් කියනවා. ඒ වීරිය ඊටාම් හීන එකක් කියනවා. ඒ අදිෂ්ඨානයේ හීන එකක් කියනවා. ඒ විමර්ශනයේ හීන එකක් කියනවා. ඒ නිසා සුළු කරුණෙන් සීලයේ බිඳලා යනවා මනුස්සයාගේ. බෝසතාණන් වහන්සේගේ සීලය එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේගේ සීලය මේ ජීවිතේ විනාශ වෙද්දී තතහරින්නේ. එවැනි සීලයක් තමයි පින්වත්නි මේ සර්වඥතා ඥානයක් දක්වා මුහු කරා යන්නේ. ඒකට හේතුව තමයි පින්වත්නි දැන් උන්වහන්සේ සීලයේ පුරද්දී උන්වහන්සේ ඒ සීලී පිහිටලා තමයි දස පාරමිතාවම පුරන්නේ. ඒ කියන්නේ දැන් උන්වහන්සේ සීලේ අදිෂ්ඨාන කරගත්තට පස්සේ යම් දෙයක් කෙරෙහි ලෝභය නිසා සීලය බිඳිනවා නම් උන්වහන්සේ සීලය අතහරින්නේ ලෝභය අතහරිනවා. අන් දාන පාරමිතාව පුරනවා එතකොට. එතකොට යම් දෙයක් නිසා උන්වහන්සේගේ සීලය බිඳිනවා නම් යම් කාමයක් නිසා උන්වහන්සේ කාමයේ අතහරිනවා සීලේ රැකගැනීමේ කැමැත්තෙන්. ඒ කියන්නේ සීලේ බිඳේ කියන බයෙන් ඒව නැත්තම් සීලේ රැකීමේ අදිෂ්ඨානයෙන් උන්වහන්සේ ඕන කාමයක් අතහරිනවා. අන්න නෙක්ඛම්ම පාරමිතාව පිරිනවා. ඊළඟට උන්වහන්සේගේ සීලය අදිෂ්ඨාන කරගත්තට පස්සේ උන්වහන්සේ යම් කුසීතකමක් නිසා සීලය බිඳිනවා නම් උන්වහන්සේ වීරිය අදිෂ්ඨාන කරගෙන ඒ සීලය ආරක්ෂා කරනවා. ඒතර වීරිය පාරමිතාව පුරනවා. ওই විදිහට උන්වහන්සේගේ යම් විටක උන්වහන්සේගේ ඉවසීම නැති වුණු සීලය බිඳිනවා නම් උන්වහන්සේ සීලය රැකීමේ අදිෂ්ඨානයම සීලයම ගරු කළා උන්වහන්සේ ක්‍රෝධය අතහැරලා ඉවසනවා. මෛත්‍රිය දියුණු කරනවා. අදිෂ්ඨානය වඩනවා. ප්‍රඥාව වඩනවා. උපේක්ෂාව දියුණු කරනවා. ඊළඟට උන්වහන්සේගේ සීලය අලෝභය තුල පිහිටලා තියෙනවා. දාන පාරමිතාවේ පිහිටපු එකක් තමයි මේ සීලය කියන එක. ඊළඟට උන්වහන්සේගේ සීලය අත්තරීමේ ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මීමේ පිහිටපු එකක්. කාමයන්ගේ නික්මීමෙන් අනුග්‍රහ ලැබපු එකක්. ඒ නිසා මේ සීලය බිඳෙන්නේ. ඒ සීලේ සර්වත්තා ඥානෙ දක්වාම මුහු කුරා යනවා. ඊළඟට උන්වහන්සේගේ සීලේ ප්‍රඥාවෙන් අනුග්‍රහ ලැබපු එකක්. උන්වහන්සේගේ සීලේ අසාමාන්‍ය වීරියකින් අනුග්‍රහ ලැබපු එකක්. උන්වහන්සේගේ සීලේ පුදුමාකාර ඉවසීමකින් සෝභමාන වෙච්ච එකක්. උන්වහන්සේගේ සීලේ සත්‍යය තුල පිහිටපු එකක්. උන්වහන්සේගේ සීලේ අදිෂ්ඨාණයෙන් බල ගැන්වෙච්ච එකක්. උන්වහන්සේගේ සීලේ මෛත්‍රියෙන් ශාන්තියටපත් වෙච්ච එකක්.
උන්වහන්සේගේ සීලය උපේක්ෂාවේ මධ්‍යස්ථ වෙච්ච එකක්. අන්න උන්වහන්සේගේ ජීවිතේ සීලී පිරලා මේ විදිහටයි. ඉතින් උන්වහන්සේ සාරාංශකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ ওই විදිහට සීලයේ පුරාගෙන ඇවිල්ලා සාරාංශකේ කල්ප ලක්ෂයකට පස්සේ උන්වහන්සේ මේ මනුලෝ පහළ වෙලා උන්වහන්සේ ඒ දඹදිව උන්වහන්සේ මහා බෝසතාණන් වහන්සේ හැටියට සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ හැටියට මේ මනුලෝ පහළලා උන්වහන්සේ විශ්නාව වේදී මහා බිනිස්ක්‍රමණය කළා. 6 වසරක් දුෂ්කර ක්‍රියා කළා. පින්වත්නි එදා වෙසක් පුන් පොහොය දවසේ උන්වහන්සේ අර කුසතන 8 මීට අරගෙන බෝධි මූලයට වඩින වෙලාවේ උන්වහන්සේගේ සියලුම පාරමී ධර්මයන් පිරීලා වෙද්දී ඒ බෝධි මූලයට වැඩලා උන්වහන්සේ කුසතන 8 මීට අතුරන් යද්දී මහ පොළොව පලාගෙන 14 රියම් වජිරාසනිය පැන නැග්ගා. ඒක තමයි පාරමී බලය කියන්නේ. උන්වහන්සේ පාරමී බලයෙන් පිහිටලා සම්බුද්ධත්වයේ පිණිස චතුරංග සමන්නාගත වීරියෙන් අදිෂ්ඨානයේ පිහිටවාගෙන වාඩි වෙද්දී උන්වහන්සේ ඉදිරියට දසමාර සේනා උන්වහන්සේට විරුද්ධව නැගී සිටියානේ. උන්වහන්සේ මේ දසමාර සේනාවම අර පාරමී බලයෙන් ඉර බැහැලා යන්න කලින් උන්වහන්සේ මාර පරාජය කළා. පුදුම එකක්. උන්වහන්සේ දසමාර සේනා පරාජයටපත් කළා. රාත්‍රී ප්‍රථම යාමේදී සියලු පාරමී ධර්මයන් මොහුකුරෝලා යවලා සියලු පාරමී ධර්මයන් මෝරාගේ ජීවිතය උන්වහන්සේ මේ මනුස්ස సంతානයත් තුළ දියුණු කරන්න පුළුවන් ප්‍රඥාව උත්තරීතර තලයට උන්වහන්සේ අරගෙන ගියා. ඒ ප්‍රඥාවෙන් උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය සාක්ෂාත් කළා රාත්‍රී ප්‍රථම යාමේ. මධ්‍යම යාමේ උන්වහන්සේ චතුූපපාත ඥානය සාක්ෂාත් කළා. රාත්‍රී පස්චිම යාමේදී සියලු කෙලෙසුන් නැසලා දස බල ඥාන, විසරද ඥාන, අනන්ත බුද්ධ ඥාන සහිතව එදා වෙසක් පුන් පොහොය දවසේ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළා. උන්වහන්සේගේ පාරමිතා පිරිල්ලි මුදුන් පැමිණීම පින්වත්නි යන්නේ ඒකයි. උන්වහන්සේ පාරමිතාවේ මුදුන්පත් වුණා. තුන් ලෝකේම අභිභවා ගියා. සියලු ලෝකේ දෙව් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන තුන් ලෝකාග්‍ර සාතුන් වහන්සේ බවට පත් වුණා. ඉතින් ඒ තුන් ලෝවක් දිනු මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනි ලෝ පහළ වී වදාළ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ අසහාය පුරුෂෝත්තම ආශ්චර්ය මනුස්ස රත්නය වන ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව විශේෂයෙන් පින්වත්නි අද දින පාරමිතා වෙසක් සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබන මුළු ලෝකයටම මේ සද්ධර්මයේ බෙදා දෙනු කැමති පින්වත් උපාසක උපාසිකා පිරිසක් විසින්. ඉතින් මේ පින්වතුන් අද දවසේ උදාර පිනක් මේ රැස් කරේ මුළු ලෝකයටම ධර්ම දාණය බෙදා දෙමින්. ඉතින් මේ රැස් කළා උදාර පින අපි අනුමෝදන් කරමු. මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙව් රජුරුන් ඇතුළු සදෙව්ලෝ වාසී අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මේ පින දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය මේ සැප සම්පතින් වඩා සමෘද්ධිමත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දානයේ සඳහා දායකත්වයෙන් දරන සියලුම පින්වතුන් නමින් මේ ජීවිතයේදීත් ඒ වගේ අනන්ත සසර පුරාවටත් මේ පරලෝ යන්නට යෙදුනා වූ සියලුම ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාති මේ පින් අනුමෝදන් වීමෙන් ඒ හැමදෙනා පරලෝ වශයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සැපයට පැමිණෙත්වා, වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු.
අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුන අසුපවාසී සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ ධර්ම දානේ දායකත්වයෙන් දරන සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානය සඳහා නන්නායරින් උදව් උපකාර කළ සහයෝගයේ දුන් ඒ වගේම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වුණ සෑම සියලු දෙනාටත් මේ පින් 100 අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් මේ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. හැම දෙනාගේ හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. සියලු දෙනාටම මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් මේ පින 100 අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ ධර්ම දානය සඳහා දායකත්වයේ දරු ඒ පවුල් වල සුජීවත්ව වෙසෙන සෑම සියලු දෙනාටත් 100 අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාටත් මේ පින 100 අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පින් බලෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සීලාදී ගුණ ධර්ම පුරාගෙන දාන ආදී පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන ධර්මයේ හැසිරලා සෑම සියලු දෙනාටම මේ ගෞතම ශාසනයේ ඊතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ උදාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.